ආයුබෝවන් අද දවසට පුවත් වටිනාකමක් එක්කල තොරතුරු ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමු වන මම මලින්ද තිරිමාන්න. මම ප්‍රසාද නිමන්තිකා විචරත්න. ප්‍රථමයෙන් හිරු ප්‍රවෘත්ති සිරස්තල. තමන් සිටින තෙක් රට බෙදීමට ඉඩ දෙන්නේ නැහැ. ජනපති අවධාරණය කරයි. 2014 නව ශ්‍රී ලංකාවක් ගොඩනගන බවට විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්. බැලවේරිය සිද්ධියේදී ආරක්ෂක අංශ වෙත එල්ල වූ ගල් ප්‍රහාර සැලසුම් සහගත බව පොලිසිය කියයි. දෙමළ ජාතික සන්ධානයේ සතු යුද මානසිකත්වය රටට ගැටලු ඇති කරනු ඇති බව ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසනවා. ගුණරත්න මහතා පෙන්වා දෙන්නේ එම සන්ධානය මේ වන විට දෙමළ ප්‍රජාව තුළ පතුරවමින් සිටින අන්තවාදී අදහස් කෙලවර වන්නේ ත්‍රස්තවාදයෙන් බවයි. සිංගප්පූරුවේ සිට දින කිහිපයකට ශ්‍රී ලංකාවට පැමිණ සිටින මහාචාර්ය ගුණරත්න මහතා හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ අදහස් පළ කළා. දවසේ පුවත 1961 වසරේ ගාල්ල ප්‍රදේශයේදී උපත ලැබූ මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා මේ වන විට දේශපාලනික ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදී සමීක්ෂණ පිළිබඳ සිංගප්පූරුවේ ස්ථාපිත RSIS ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනවා. LTT සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මෙන්ම ඉහළ පෙළේ නායකයින් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා ඇති මහාචාර්යවරයා ලෝක ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පළ කර ඇති ග්‍රන්ථ සංඛ්‍යාව 50කට අධිකයි. අල්-කයිඩා ත්‍රස්තවාදී සංවිධානය සම්බන්ධයෙන් ගුණරත්න මහතා විසින් රචිත ඉන්සයිඩ් අල්-කයිඩා ග්‍රන්ථය ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක් වුණා. ඇමරික එක්සත් ජනපදයේ අල්-කයිඩා ත්‍රස්තවාදයට එරෙහිව සැලසුම් දියත් කිරීමේදී ගුණරත්න මහතාගේ ග්‍රන්ථයද පරිශීලනය කර තිබෙනවා. අපි උපාය මාර්ගික වශයෙන් සංනිවේදනය නොකළ නිසාද ජාත්‍යන්තරයේ මේ වෙනකොට LTT ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් වැඩි වෙලා තියෙන්නේ. LTT ජාත්‍යන්තර ජාලය අවුරුදු 30ක් තිස්සේ LTT සංවිධානයට උදව් කරේ සටන් කරන්න. LTT ජාත්‍යන්තර ජාලය විනාශ කරේ නැහැ. දැන් මේ ජාත්‍යන්තර ජාලය කොටස් 4කට කැඩිලා. රුද්‍ර කුමාරන්ගේ ට්‍රාන්ස්නැෂනල් ගවර්න්මන්ට් ඔෆ් තමිලිලා, ෆාදර් SG මැනුවෙල්ගේ ග්ලෝබල් ටැමිල් ෆෝරම්, ඊළඟට නිදියවන්ගේ ටැමිල් කෝඩිනේටිං කමිටි, විනයාගම්ගේ හෙඩ්ක්වෝටර්ස් ගෲප්. මේ සංවිධාන තියෙන්නේ ප්‍රංශයේ, එංගලන්තයේ, ඇමරිකාවේ සහ නෝර්වේ. මේක පිළිබඳව ලංකා රජය විශේෂයෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය ක්‍රියා කරේ නැත්නම් සමහර වෙලාවට ඒ කට්ටිය ආයෙත් එකතු වෙලා ලංකාවට තර්ජනයක් එල්ල කරන්න පුළුවන්. බොහෝ විට අන්තවාදයන් කෙලවර වෙන්නේ ත්‍රස්තවාදයෙන්. මේ වර්තමාන ක්‍රියාකාරීත්වය හැම ශ්‍රී ලංකාවට මෙහි කොයි වගේ බලපෑමක් ඇති වේද? TNA සංවිධානයේ අන්තවාදී අවධිය දැන් පටන් ගත්තා. TULF එකේ මැනිෆෙස්ටෝ එක වටුකෝට්ටේ රෙසලූෂන් එක දැක්කොත් TNA එකේ මැනිෆෙස්ටෝ එක බැලුවොත් ඒ දෙකම එකයි. ඒ කාලේ අමෘතලිංගම්ගේ නෝනා මංගේ කරසි අමෘතලිංගම් කිව්වේ සිංහල මිනිස්සුන්ගේ හැම අරගෙන සපත්තු හදන්න ඕනේ. සිංහල මිනිස්සුගේ මස් කපලා බෙදන්න ඕනේ. ඒ මස් කාපුවාම තමයි හොඳට නිින්ද යන්නේ. දැන් අද TNA එක මොකද කියන්නේ අපි ඔක්කොම ප්‍රභාකරන්ගේ පුත්තු. ඉතින් මේ වගේ වාතාවරණයක් වෙනකොට ලංකා රජයේ නීතියක් පනවන්න ඕනේ මේ ಜಾති ભેද පක්ෂ ලංකාවේ තියෙන්න බෑ. ඒ කියන්නේ ත්‍රිවිධ සංවිධාන, මුස්ලිම් සංවිධාන සහ සිංහල දේශපාලන සංවිධාන. මේකට විරුද්ධව ලංකා ජනාධිපතිතුමා පිළියමක් ගන්න ඕනේ. ජාත්‍යන්තරවත් දේශීය වශයෙන් උත්ක්‍රියාත්මක මේ තත්ත්වය හමුවේ LTT සංවිධානය සන්නද්ධ අරගලයකින් යලි නැගිටීද? සන්නද්ධ අරගලයක් දැම්මම වෙන්නේ නැහැ. නමුත් TNA සංවිධානය දැනට කරන ප්‍රකාශ වලින් විශේෂයෙන්ම තරුණයන්ගේ මුලේ ආයෙත් ත්‍රස්තවාදයේ පැත්තට යොමු කරන්න තමයි මේ අය හදන්නේ. සාමාන්‍ය ජනතාවගේ මුලේ ආයෙත් ත්‍රස්තවාදයේ පැත්තට හරවනවා නම් වෙන්නේ රටට රුහානියක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය ඇතැම් පිරිස් හඳුන්වනවා LTT සංවිධානයේ බලල්ලතක් කියලා. පිල්ලේ මහත්මිය කොයිලෙත් ඒ හියුමන් රයිට්ස් ගැන තමයි එයා කතා කරන්න ඕනේ. මේක එයාගේ රස්සාව. එතුමිය ඒ ප්‍රකාශයේ කවදාවත් ජිනෝසයිඩ් කියන නම කිව්වේ නැහැ. වෝ ක්‍රයිම්ස් කියන නම කිව්වේ නැහැ. මේක ලංකාවේ ලොකු දෙයක්. එයා මේ කොටි සංවිධානයේට පක්ෂපාතීව වැඩ කරන කියන එක වැරදි. මම හිතන්නේ අපි මෙයත් එක්ක තව මේට වැඩිය හොඳ මිත්‍රත්වයක් ඇති කරන්න ඕනේ. නැතු අපි එයා කොටි සංවිධානයේ සමාජිකයෙක් කරොත් එයා අපිත් එක්ක තවත් තරහ වෙයි. දවසේ පුවත
තමා සිටින තුරු කිසිදු අවස්ථාවක බෙදුම් වාදයට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය මධ්‍යම පළාත් සභා මැතිවරණය වෙනුවෙන් මහනුවරදී පැවැත් වූ ප්‍රධාන ජන රැළියට අද පස්වරුවෙක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද මෙම ජන රැළිය පැවැත්වුණේ මහනුවර කෙංගල්ල කොළොන්ගහවත්ත ක්‍රීඩාංගණයේදී. මෙහිදී නව කම්කරු පෙරමුණේ නායක මුරලී රඝුනාഥන් මහතා ජනාධිපතිවරයා හමු වී සන්ධානයේ වැඩපිළිවෙලට සහාය පළ කළා. දැන් අද පුවත්පත් බැලුවොත් මේ අපේක්ෂකයෝ අතර වෙන පොඩි ගැටුම්. ඉතින් මේ ක්‍රමයේ තියෙන වැරද්දක්. අපි ඒක පළාත් පාලනය සඳහා අහෝසි කරා මනාප ක්‍රමය. ඒ නිසා ඉදිරියේදී අපේ රජය කල්පනා කරනවා පළාත් සභාවලදී මේ තත්ත්වය වෙනස් කිරීමේ ක්‍රියාමාර්ගයක් ගන්න දැන් ඒකට වෙලාවක් නැහැ. නමුත් කවුද පළාත් සභාවට යන්නේ කියලා තෝරන්නේ තමුන්නාන්සේලා. එහෙමනම් තමුන්නාන්සේලාට විශාල වගකීමක් තියෙනවා ප්‍රචණ්ඩත්වයට බර වුණු අපේක්ෂකයන් නොයවන්න. මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැළිය අමතමින් පැවසුවේ බෙදුම්වාදය තවමත් විවිධ මුහුණුවරින් ක්‍රියාත්මක වන බව ජනතාව අමතක නොකළ යුතු බවයි. අපිට නොඑක් බාධා එනවා. අපි මේ බාධා ගැන නම් කිසිම කලබලයක් වෙන්නේ නැහැ. මොකද අපිට වගකීමක් දීලා තියෙනවා ජනතාව. හිතුවද ආමතුරුනේ උතුරේ ඡන්දයක් තියයි කියලා. අද උතුරේ ඡන්දේ ඉල්ලන කට්ටිය රට බෙදන්න යෝජනා ගේනවා යාළගේ. ඉතින් මේකෙන් පේනවා මොනතරම් බංකොලොත් වෙලාද කියලා ඒ කට්ටිය. මේ රට බෙදන්න මේ නායකයා ඉන්නකම් ඉඩ තියන්නේ නැහැ කියන එකත් තමුන්නාන්සේලාට මතක් කරන්න ඕන. ඒක වැරදිලා. ප්‍රභාකරන්ට බෙදන්න බැරි වෙච්ච වැඩේ දැන් ඉන්න ගොයියලාට කරන්න හම්බ වෙන එකක් නැහැ කියලායි මම පැහැදිලිව කියන්නේ. මෙතෙන්ට ඇවිල්ලා ගහලා ගියා. ඒක තමයි ඇත්ත තත්ත්වේ. මාලිගාවට ගහලා ගියා. අකුරැස්සට ගිහිල්ලා බෝම්බ පිපිරෙව්වා. අද ඒක අමතක වෙලා සමහරුන්ට අපි අලුත් ලෝකයකට යන්න ඕන. හැබැයි මේක එහෙමම අමතක කරන්න පුළුවන් කමකුත් නැහැ දැන් බලනකොට. මේවා කෙරෙන වැඩ දිහා බැලුවම ලෝකේ ඉන්න අනිත් මිනිස්සු දිහා බැලුවම කොටි ත්‍රස්තවාදීන් හිතවතුන් එකතු වෙලා කරන විගණන දිහා බැලුවම ඒවා ගැන අපි අවබෝධ කරගන්න ඕන. 2014 වසරේදී තමන් නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ වැඩපිළිවෙල ආරම්භ වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ බලයට ගෙනීම හැර ජනතාවට වෙනත් විකල්පයක් නොමැති බවයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ 67 වන සංවත්සරයට එක්වමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂය 1946 වසරේ සැප්තැම්බර් මාස 6 වෙනිදා කොළඹ පාම්කෝට් මන්දිරයේදී ස්ථාපිත කරනු ලබන්නේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ මූලිකත්වයෙන්. රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් අද සමරනු ලැබූ එම පක්ෂයේ 67 වන සංවත්සරයේ තේමාව වූයේ 67යි ජය ළඟයි යන්නයි. අපිට වඩා පල්ලෙහා තිබුණේ චීනය අද දියුණුයි. අපිට වඩා පල්ලෙහා තිබුණේ වියට්නාමය අද දියුණුයි. සිංගප්පූරුවේ මිනිස්සු මම පොඩි කාලේ ඇවිල්ලා කොළඹ වරායේ වැඩ කළා. අපි ගිහින් අද එහෙ වැඩ කරනවා ගෙවල්. ඒක ගෙනියන්න බෑ. මේක නවත්තන්න ඕනේ. අපි ඒකට මුහුණ දීලා 2014 ආණ්ඩු මාරු කරන තන්දයක් අරගන්න අපි ක්‍රියා කරමු. ඔය කඩ ඡන්ද දීලා වැඩේ ඉන්නේ. ඔය ඡන්ද වලට අපි කොට පාඩමක් ගන්නන. ඔක්තෝබර් අවසානයේදී ජීවත් වෙන්න සරිලන ආදායම ගෝයි කම්කරු ජනතාව ඉල්ලුවාම එක්සත් ජාතික පක්ෂය තමයි වැඩිම පිළිසෙට ගෙනල්ලා ඊළඟ පියවරට ගන්න කියලා මම කියන්න කැමතියි. එක්සත් ජාතික පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පළ කළේ මෙවන් අදහසක්. දැන් පක්ෂයට 67යි. මමත් දැන් 60 පැනලා තියෙනවා. නෑ මම බය නෑ මොකද දැන් හොඳ තරුණයෝ ඉන්නවා මේ පක්ෂය අරගෙන ඉස්සරහට. දැන් පස්සට යන්න බෑ. අපි ජය ගන්න ඕනේ. වෙන විකල්පයක් නෑ. මම අදුත් ලංකාවක් ඒකට දීසල්ලා දෙනවා කියලා මම කියන්න කැමතියි. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාද අදහස් පළ කළා. මමත් අජිත් පී පෙරේරා මැතිතුමාත් බලය කියලා වැඩසනාක ජොන්සන් ප්‍රනාන්දු මැතිතුමාත් එක්ක හිටියා. ජොන්සන්ට කට උතර නැති වෙන්න අජිත් පී පෙරේරා මැතිතුමාත් මාත් ධන ගස්සලා එක්සත් ජාතික පක්ෂයේ හයිය තාම දිනනවා කියලා අපි උන්දරට පෙන්නලා දුන්නා. ඒ නිසා අපේ පක්ෂේ හොඳ තරුණයෝ ඉන්නවා. මේ පක්ෂේ නියම අයිතිකාරයෝ ඔය කොළපාට ටී-ෂර්ට් එක ගහලා ගමේ ගහගෙන UNP කොඩිය දාන ඔබතුමාලගේ පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය කියන එක හොඳින් මතක තියාගන්න. ශ්‍රී ලංකා මහ බැංකුව මන්ද පෝෂණය පිළිබඳ පරිච්ඡේදයන් මහ බැංකුව වාර්තාවෙන් ඉවත් කර ඇති බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා චෝදනා කළා. ඒ හිරු ටීවී ඔස්සේ විකාශය වූ බලය දේශපාලන සංවාද වැඩසටහනට එක් වෙමින්
කෙසේ වුවත් දුරකථනයේ ඔස්සේ වැඩසටහනට සම්බන්ධ වූ මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කළා. අමතුමා ඉස්සර මහ බැංකුව වාර්තාවේ මේ රටේ මන්ද පෝෂණ තත්ත්වය ගැන, මව්වරුන්ගේ මන්ද පෝෂණ තත්ත්වය ගැන, දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වය ගැන වෙනම කොටසක් තියෙනවා. ඔබතුමා දන්නවද පහුගිය අවුරුදු 3ෙම මහ බැංකුව වාර්තාවේ මන්ද පෝෂණ තත්ත්වය හොඳයි කියන්නෙත් නෑ, නරකයි කියන්නෙත් නෑ. ඒ තියෙන පරිච්ඡේදය අයින් කළා දැන්. මම දවසක් මේ කතාව ඇහුවා මහ බැංකුව නිලධාරියෙක්ගෙන්. එතුමා hina වෙලා කියනවා ඔබතුමාලා මේ මහ බැංකුව වාර්තාව පෙන්න මේ ටීවී සාකච්ඡා කරනවනේ. මන්ද පෝෂණය වැඩි කියනවනේ. ඒක තමයි අපේ ලොක්ක අයින් කරේ කියලා. ඉතින් දේශපාලනඥයෙක් මහ බැංකුවේ නායකයා කරාම, මහ බැංකුව අධිපති කරාම ඔයගේ අපබ්‍රංශ වෙනවා. සමා වෙන්න ඔබතුමාලා දෙදෙනාට පොඩි බාධාවක් කරනවා. අපි මහ බැංකුව පිළිබඳව කතා බහ කරා. අධිපතිතුමා ගැන කතා බහ කරපු නිසා එතුමා දුරකථන මාර්ගයෙන් පැමිණ සිටින අපට කතා බහ කරන්න. අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමනි සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. ඔබතුමාට අවස්ථාවක් තියෙනවා. ඔබතුමාට චෝදනා කිහිපයක් එල්ල වුණා. ඔබතුමා පිළිබඳව කතා බහ වුණා. මහ බැංකුව සම්බන්ධයෙන් ඒවට පිළිතුරු දෙන්න අවස්ථාවක් තියෙනවා. අපි කෙටියෙන් අවස්ථාව දෙනවා ඔබතුමාට. ඔව් සුදේව, දැන් මම දැක්කා මේ එක മന്ത്രിවරයෙක් කියනවා මේ මහ බැංකුවේ වාර්තාවේ මේ පන්ද පෝෂණය අපි දක්වලා නැtei කියලා. මේක ඉස්සරෙන් එහෙම දක්වලා තිබුණායි කියලා තමයි මේ മന്ത്രിවරයා කිව්වේ. මම දැන් විනාඩියකට ඉස්සරෙන් අපේ ආර්ථික පරිශ්‍රණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාවත් කතා කරලා මම ඇහුවා එහෙම එකක් තිබුණාද ඉස්සර, දැන් නැද්ද කියලා. ඒතර මට එතුමිය කිව්වා පැහැදිලිවම එහෙම එකක් තිබුණේ නැහැයි කියලා. ඉතින් මම හිතන්නේ මේ മന്ത്രിවරු බොරු කියන්නේ නරකයි මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් වල. මොකද ඒගොල්ලෝ චෝදනා කරන්නේ අපි සාමාන්‍ය මේවා කොහොම ලයින් එකේ පොඩ්ඩක් ඉන්න. ලයින් එකේ පොඩ්ඩක් ඉන්න. ඔබතුමාගේ ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් ඉන්න. කළ යුතුයි කියලා මම මේ කියන්නේ. මහ බැංකුව අධිපතිතුමාගේ බොහොම ස්තුතියි. ඔබතුමාට කතා කරන්න. එහෙම ප්‍රකාශ කරන්න. හොඳයි. වැලිවේරිය රතුපස්වල ගැටුමේදී උද්ඝෝෂකයන් අතරින් ගල් ප්‍රහාර එල්ල වූයේ සැලසුම් සහගතව බව වැලිවේරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.කේ. උපාලි මහතා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසුවා. වැලිවේරිය උද්ඝෝෂණයේදී පුද්ගලයන් 3 දෙනෙකු මිය යාම සම්බන්ධ නඩුව අදගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී යලි කැඳවනු ලැබුවා. මෙම සිද්ධියට අදාළව වැලිවේරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.කේ. උපාලි මහතා අද ප්‍රථම වරට සාක්ෂි ලබා දුන්නා. එහිදී වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ප්‍රහාරය එල්ල වූ දිනේදී යුද හමුදාවේ බ්‍රිගේඩියර් දේශප්‍රිය නැමැත්තෙක් පැමිණ ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ගත් තීරණයක් ගැටුම ඇති වූ ස්ථානයේදී එම ජනතාවට දැනුම් දුන් බවයි. කම්හල තාවකාලිකව වසා දැමීමට ගෙන තිබූ තීරණයක් එහිදී ජනතාවට දැනුම් දී ඇති අතර එහිදී එක්වරම උද්ඝෝෂකයන් අතරින් හූහඬක් සහ ගල්මුල් ප්‍රහාරයක් එල්ල වූ බව පොලිස් ස්ථානාධිපතිවරයා මෙහිදී පවසා සිටියා. ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ එම එක් ගලක් වැදී තමන් රෝහලට රැගෙන යමින් සිටියේදී වෙඩි ශබ්දයක් ඇසුණු බවයි. මෙවැනි විශේෂිත සිද්ධියකදී බුද්ධි අංශයේ සහාය ලබා නොගැනීම සම්බන්ධයෙන් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා ප්‍රශ්න කර සිටියා. එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ බුද්ධි අංශ 2 දෙනෙකු ඊට යෙද වූ බවයි. සිද්ධියට අදාළ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන පොලිසිය සතුව ඇද්දයි මහේස්ත්‍රාත්වරයා කළ විමසීමේදී තමන් සතුව ඒවා නොමැති බව ස්ථානාධිපතිවරයා සඳහන් කළා. මේ අතර වැලිවේරිය ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රධාන පූජකවරයා සහ කන්‍යා සොහොයුරිය අද මෙම සිද්ධියට අදාළව සාක්ෂි දීමට කැඳවා තිබුණද ඔවුන් පැමිණ සිටියේ නැහැ. අගතියටපත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ උපුල් දේශප්‍රිය මහතා පැවසුවේ මෙම සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් බලපෑම් වලට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් ඔවුන් සාක්ෂි දැක්වීමට බියක් දක්වන බවයි. එම ප්‍රකාශයට පොලිසිය අධිකරණයේදී විරුද්ධත්වය පළ කළා. මේ අතර රතුපස්වල සිද්ධිය අවස්ථාවේ එහි සිටි බ්‍රිගේඩියර්වරයා හා හමුදා නිලධාරීන්ට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙස පසුගිය නඩුවාරයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය කළ ඉල්ලීම ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද ප්‍රතික්ෂේප කළා. එහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ එසේ නියෝගයක් නිකුත් කළහොත් ඔවුන් මෙම නඩුවේ සැකකරුවෝ ලෙස හැඳින්වෙන බැවින් ඒ සිදු කළ නොහැකි බවයි. මෙම නඩුව යලි ලබන 17 වෙනිදා කැඳවීමට නියමිතව තිබෙනවා. පාරකට තාර දානකොට ටිකක් දාන්නේ නැතුව ඉතුරු කරනවා කියලා CBI ඇමතිතුමා කියනවා. ඇමතිතුමා එහෙම කරන්නේ ඇයි කියලා දැනගනිමු. රටවට කර බැන්දත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. දැන් බලන්න මහනුවරට ආවත් එකයි කුරුණෑගලට ගියත් එකයි මාතරයට ගියත් එකයි නුවරට ගියත් එකයි වෙනදා තිබෙන මැතිවරණ උණුසුමක් මෙදා දකින්න නැහැ. වෙනදා කොහමද මේ වගේලාට ස්පීකර් බැඳගෙන මේ යනවා අර රජින්න පුපුරන මේ පුපුරන දඟලනවා කෙලවරක් නැහැ. මේ ඡන්ද කිසි උණුසුමක් නැහැ. ඔවුන්ට උවමනාවක් තියෙනවා ලෝකෙට පෙන්වන්න. මේ මැතිවරණේ 50%යි 52යි මේ ජනතාව උනන්දුවක් නැහැ. ඡන්ද දාන්න ගිහිල්ලා නැහැ. ඒ නිසා තමයි අද එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ඡන්දයක් දෙනවා කියලා කියන්නේ ආණ්ඩුවට දුන්නා හා සමානයි.
ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ බහුතරය කවුද? අලියගෙන් ඡන්දය අරන් ගිය කට්ටිය. අද ශ්‍රී ලංකාවේ එකක් නැහැ. මම මොනවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළාද? මම කරේ එකම එක දෙයයි. රජයට එකතු වෙලා රජය ශක්තිමත් කරේ. ඉතින් මට ඡන්ද 43000යි, සීවි රත්නායක ඇමතුමාට ඡන්ද 40000යි. කොහොමද ඒක උනේ? මන්නම් ඇමතුමා පාරේ කොන්ක්‍රීට් ටිකක් කරලා ඉවරලා එදා සහ අද කියලා පාරේ පොඩ්ඩක් ඉතුරු කරනවා. නැත්තම් අමතක වෙනවා අපේ අය. ඡන්දයගෙන කොළඹට වී වින්දේ සුර සැපය දැන්දුවගෙන ගමට ඇවිත් දාන්නේ බොරු ඔපය ජනතාවට උරුම උනේ නං කබලෙන් ලිපය බුලත් කොළය වෙනුවට දැන් ඇත්තේ බුලත් හපය කාපු බිම්බිලාට අල්ලගන්න ලනුව දාගෙන දිගරන් යන අන්තිම තමන් දන්නේ තමන් මොකද්ද මේ කරගෙන යන්නේ මේ කාගේ ලනුවක් කාලා කී කියනවා ඔක්කොම හොඳ නැහැ කිව්වා ජලය ඉල්ලා උඩ නැගීම ඔබ නැවතත් පැත්තකියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමග. ජෝධානයේ ගෘහ සේවයට ගොස් මියගිය කාන්තාවකගේ මල සිරුර පොළොන්නරුව තල්පත ප්‍රදේශයේ නිවසට ගෙනවිත් තිබෙනවා. තෙදරු මවක් වන ඇය මිය ගොස් තිබෙන්නේ මොට ආයුධයකින් සිදු කළ පහර දීමකින් බවටයි පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ මේකමොරුහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පවසන්නේ. පොළොන්නරුව තල්පත BOP 317 ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි චමිලා කුමාරී ජෝධානයේ අම්මාන් නගරයේ නිවසක ගෘහ සේවයට ගොස් තිබුණේ ඉකුත් මැයි මාස 4 වෙනිදායි. ඒ අනුරාධපුරයේ පිහිටි විදේශ රැකියා ආයතනයක් කරහයි. මීට වසර කිහිපයකට පෙර චමිලාගේ සැමියා ඇය අතහැර ගොස් ඇති අතර ඉන් අනතුරුව දරුවන් තිදෙනා සමග ඇය ජීවත්ව තිබුණා. චමිලා රට රැකියාවකට ගොස් තිබුණේ නිවසක් තනා ගැනීමේ අරමුණ ඇතිවයි. අම්මා කිව්වා මේ ගයක් හදා ගන්න ඕනේ කියලා ඉවරලා ඊට පස්සේ අම්මා කිව්වා මං ඉක්මනට එනවා කියලා. මම මට කෝල් එකක් දුන්නා. අක්කා මට කරදරයි කියලා මාව ගෙන්න ගන්න කියලා. ඒජන්සියට කිව්වහම ඒජන්සියෙන් කියලා තිබුණා නෑ ප්‍රශ්නයක් නෑ මාස 3ක් කොහොම එකතැන ඉන්න අරින්නකෝ ඊට පස්සේ ගෙන්නලා දෙන්නම් කියලා කිව්වා. ඊට පස්සේ තමයි අපි පොඩ්ඩක් මේව කළා හිටියේ. නැත්නම් අපි හදිව එකක් හරි කරලා බස් බඩුවක් හරි දීලා සල්ලි හොයාගන්න. දැන් දකුණු වම් පැත්තේ අත කැඩෙන්න ගහලා තිබ්බා. ඊට පස්සේ පිටේ තිබ්බා පොල් පාරවල් ගහපුවා. විලිඹුව උඩු වෙලා තිබ්බා. වම් පැත්තේ සම්පූර්ණයෙන්ම ඉලබරන්ඩි කැඩලා ඇතුළට ගිහිලා තිබ්බා. ඇය අවසන් වරට ඥාතීන් නමතා තිබුණේ ඉකුත් මාස 24 වෙනිදායි. මියගිය චමිලාගේ සිරුර මීට දින දෙකකට පෙර දිවයිනට එවා තිබුණා. ඒ මරණ වාර්තාවලට අනුව සඳහන් වෙන්නේ ඇය ඉහළින් පහළට වැටීමක් සිදු වෙලා අධික ලේ ගැලීමක් නිසා සිදුවෙච්ච මරණයක් හැටියට. ඒ මරණය සිදුවීම විදේශ රැකියාවකදී රැකියාවක් කරමින් සිටින අතරවාරයේදී සිදු මරණයක් හැටියට අවාසනාවකට විදිහට ඇය මරණයකට මුහුණ දීලා තියෙනවා. නමුත් මේ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මීගමු මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඒ දයාපාල මහතාගේ වාර්තාවට අනුව චමිලා මිය ගොස් තිබෙන්නේ මොට ආයුධයකින් සිදු කළ පහර දීමකින් බවට නිගමනය කර තිබෙනවා. සිරුරෙන් දක්නට ලැබෙන තුවාල උස් තැනක සිට වැටි මේ යෑමකදී සිදුවන ආකාරයේ ඒවා විය නොහැකි බවද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පවසනවා. යම්කිසි කෙනෙක්ට විදේශ රටක රැකියාවක් කරද්දී ප්‍රශ්නයක් තිබුණොත් ඒක විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම් දෙන්න ඕන. ඒ දැනුම් දුන් වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා පැය 48ක් ඇතුළත. මේ සිද්ධිය දැනුම් දීලා නැති නිසා එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වෙලා තියෙනවා. මේ නංගි කතා කරලා අපිට කිව්වා මෙයාට කරදරයි කියලා. කීප අවස්ථාවකම කරදරයි කියලා කිව්වපුවාවත් හැම සෑම විටකම අපි ඒජන්සියට දන්නවා. දැනගන්න ඕන හැම ස්ථානයකටම අපි දන්ලා තියෙනවා විදේශ සේවයකට දන්ලා තියෙනවා. ඒ කිසිම තැනකින් අපිට කිසිම සාධාරණයක් ඉෂ්ට වුන්නේ නැහැ. ඒ කියලා සුමානයක් යන ඉස්සෙල්ලා තමයි මේ දරුවාගේ මිනිහ අපිට ලංකාවට ලැබෙන්න සැලසුනේ. අපි රට විරුව කියලා මේ විදේශ සේවයෙන් හරහා අපි රට යන්නේ වගකීමක් ඇතුව නම් ඇත්තටම කො මෙතනට සාධාරණයක් ඉෂ්ට වුණා. අපේ ඇමතුමා කියලා කෙනෙක් ඉන්නවා විදේශ සේවයක හරහා බලනවා කියනවා කොයි බැලුවා නම් ඇඹිලිපිටිය ජයතිමාපියපුර නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් පිරිසක් නිවාස සංකීර්ණයේ ඇති ජල ටැංකියකට නැග අද විරෝධතාවක නිරත වුණා. ඒ තමන්ට ස්ථිර පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙසට බල කරමින්. ඇඹිලිපිටිය කුට්ටිගල ප්‍රදේශයේ ජයතිමාපියපුර නිවාස සංකීර්ණයේ ඉදිකොට ඇත්තේ 1999 වසරේදී. පවුල් 480කට ආසන්න සංඛ්‍යාවක් පදිංචිව සිටින මෙම නිවාස සංකීර්ණයට ස්ථිර පානීය ජල පහසුකම් මෙතෙක් ලැබී නැහැ. මෙහි ඇති ලිංවල ජලය අපවිත්‍රව ඇති නිසා භාවිතයට ගත නොහැකි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. දොස්තරවරුන්ට හොයාගන්න බැරි ලට තියෙනවා මේ වතුර බීලා මේ ගම්මානේ ළමයිට. ඡන්ද කාලෙට එක එක්කෙනා ඇවිල්ලා කියනවා මේක දෙන්නම් අරක දෙන්නම් මේ බටේ දෙනවා අර බටේ දෙනවා කියලා යනවා. ඒත් අද වෙනතුරු කිසිම മന്ത്രി කෙනෙක් අපිට ස්ථිරව වතුර ලයින් එකක් දුන්නේ නැහැ.
අද එම නිවාස සංකීර්ණයේ පිරිසක් අඩි 60ක් පමණ උස ජල ටැංකියකට නැග සී විරෝධතාව පළ කළේ මෙම ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙසට බල කරමින්. කොහොම හරි කන්න ටික හොයාගත්තොත් බොන්න වතුර ඩිංගන යන්න කාලේ. ලිං හිඳිලා ඒ ලිං වලින් ගිහලා අපි පැය දෙක තුනේ ඉන්න ඕන. පුංචියව ගෙදර දාලා යන්නේ. ගෙදර වතුර කරන් එනකොට පුංචියට මොනවද දුන්නේ කියලා ඊට පස්සේ බලන්න ඕන. පසු එම ස්ථානයට ඇමිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණියා. ඔහු පැවසුවේ තමන්ට මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීමේ හැකියාවක් නොමැති බවයි. මට කරන්න පුළුවන් මේ දැනට තියෙන මේ බෝවැල්ලාන මේ ව්‍යාපෘතිය සභාවට පවරගෙන යාවත් කාලීන කරලා ඉවර වෙලා ඒකෙන් අහන්නකො ඉතින් මම කියන දේ. ඒ අහන්නකො. ඒක නිසා මේක පවරගෙන ලබන සතිය තුලත මට කරන්න පුළුවන් වතුර ටික දෙන්න මම කරගෙන යන්නම්. ඊටදීම දැන් මට මේ සතියෙන් දෙකෙන් මට දවසෙන් දෙකෙන් කරන්න බෑ. යාපනයේ වගාකර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙත විකිණීමට ගෙනෙන බීට්රූට් වල මිල ශීඝ්‍ර ලෙස පහත වැටීම හේතුවෙන් උතුරේ බීට් වගා කරන ගොවීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. ගොවීන් පවසන්නේ අද දිනේදී තම බීට් කිලෝග්‍රෑමයක් මිලදී ගැනුනේ රුපියල් 8ත් 10ත් අතර මිලකට බවයි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මීට පෙර රුපියල් 30ක පැවති බීට්රූට් කිලෝග්‍රෑමයක මිල මේ වන විට ශීඝ්‍ර ලෙස පහත වැටී තිබෙනවා. වෙළඳුන් පවසන්නේ යාපනය නුවරඑළිය පුත්තලම සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් තොග පැමිණීම හේතුවෙන් මෙලෙස බීට්රූට් මිල පහත වැටී ඇති බවයි. මිල පහත වැටීම දැඩිව බලපා ඇත්තේ යාපනයේ ගොවින්ටයි. ඔවුන්ට බීට්රූට් කිලෝග්‍රෑම් 50ක ගෝණයක් දඹුල්ල රැගෙන යාම සඳහා රුපියල් 200ක ප්‍රවාහන මුදලක් වැය වන අතර එම එක් ගෝණයක් පැටවීමට සහ බෑමට රුපියල් 40ක් වැය වෙනවා. ඊට අමතරව එම එළවලු ඇහිරීම වෙනුවෙන් එක් ගෝණයකට වැය වන මුදල රුපියල් 30ක්. ගොවින් පවසන්නේ මෙතරම් මුදලක් වැය කළත් බීට්රූට් කිලෝග්‍රෑම් 50කින් Tamanට හිමිවන්නේ රුපියල් 100කටත් අඩු සුළු ලාභයක් බවයි. මිල කොහෙද තියෙන්නේ? කෑල්ල ගේනකොට ලොරි කොලිය දෙනකොට හරි පාට හරියට ඒගොල්ලෝ පොඩ්ඩක් ලොකුයි. සමහර ටික විසි කරනවා. අර පොඩි සොම්පින් තියෙන ඒවා ටික විසි කරලා යනවා. දැන් තව දේශීය පොත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. මට්ටක්කුලිය ගැමුණුපුර ප්‍රදේශයේ පසුගියදා ඇති වූ ගින්නෙන් නිවාස අහිමි වූ ජනතාවගේ තත්ත්වය සොයා බැලීම සඳහා පැමිණි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ඔවුන්ට වියලි ආහාර සලාකද පිරිනැමුවා. මෙහිදී එම ජනතාව ප්‍රදේශයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා දැනුවත් කළා. අකුණක් වැදීම හේතුවෙන් පසුගිය 29 වෙනිදා සිට අක්‍රියව පවතින රත්නපුර රෝහලේ ප්‍රධාන විදුලි සැපයුම් මේ දක්වා ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටින්නේ අත්‍යවශ්‍ය හා හදිසි සැත්කම් පමණක් සිදු කිරීම හේතුවෙන්. විදුලි පහසුකම් සඳහා විදුලි බල මණ්ඩලයෙන් විදුලි ජනන යන්ත්‍රයක් ලබාගෙන තිබුණද ඒ සඳහා දිනකට ඩීසල් ලීටර් 600ක් පමණ වැය වන බවයි වාර්තා වන්නේ. පැහැරගැනීමට ලක් වූ බව කියන හෙට්ටිපොළ කෝටිපති ව්‍යාපාරික සරත් රත්නායක මහතා ගමන්ගත් කැබ් රථය ඊයේ රාත්‍රියේ ගල්ගමුව නාන්නේරිය ප්‍රදේශයේ තිබී හමු වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පැවසුවේ මෙම පැහැරගැනීම සිදු කළේ කවුරුන්ද යන පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බවයි. මහරගම පිටකොටුව ඇතුළු ප්‍රදේශවල වෙළඳ සැල් රාත්‍රී කාලයේ බිඳ රුපියල් ලක්ෂ 30කට වැඩි දේපල හා මුදල් සොරාගත් හිටපු හමුදා සෙබළෙකු තිස්සමහාරාම ප්‍රදේශයේදී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සොරාගත් භාණ්ඩ තොගයක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා. රටවටා හිරු. ඔස්ට්‍රේලියාවේ 44 වන පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීම සඳහා වන මහ මැතිවරණය හෙට පැවැත්වෙනවා. මෙවර මැතිවරණය සඳහා තරඟ කරන්නේ පාලක කම්කරු පක්ෂය නියෝජනය කරන වත්මන් අගමැති කෙවින් රට් සහ ලිබරල් පක්ෂ නායක ටෝනි ඇබට්. හෙට පැවැත්වෙන මහමැතිවරණය සඳහා තරඟ කරන ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා සහභාගී වූ අවසන් විවාදයේ ඊයේ පැවැත්වුණා. නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව විපක්ෂ නායක ටෝනි ඇබට් ඉදිරියෙන් සිටින බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. මෙවර මහමැතිවරණය සඳහා ලියාපදිංචි මුළු ඡන්දදායකයින් සංඛ්‍යාව මිලියන 14ක්. ඇමරිකාව සිරියාවට ප්‍රහාර එල්ල කළහොත් සිරියාවේ පවතින ගැටුම් තවත් උත්සන්න විය හැකි බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් පවසනවා. වාද විවාද පසෙක දමා සිරියානු අර්බුදය විසඳීමට සියලු රටවල් එක්ව එක තීරණයකට පැමිණිය යුතු බවයි G20 සමුළුවට සහභාගී වූ මහලේකම්වරයා අවධාරණය කරන්නේ. Hero Sports Corner.
මල්ල ක්‍රීඩාවෙන් මින් ඉදිරියට තමන්ට අනාගතයක් නොමැති නිසා ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළ බව ජාතික හෙල්ල විසිකිරීමේ ශූර සචිත් මදුරංග පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ තම සමුගැනීමට හේතු පිළිබඳව කිසිවකටවත් ඇගිල්ල දිගු කරන්නට තමන් බලාපොරොත්තු නොවන බවයි. සචිත් මදුරංග මල්ල ක්‍රීඩාවට අත්පොත් තබන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් 2011 වසරේදී මීටර 67.3 දුරක් හෙල්ල විසි කරමින් ජාතික කනිෂ්ඨ වාර්තාව තමන් සතු කර ගනිමින් ඔහු මෙරට මල්ල ක්‍රීඩාවේ අංශක පැතිරවීම ආරම්භ කරනවා. ඉන් නොනවතින සචිත් වයස අවුරුදු 21 දී පළමු වරට හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කළේ මීටර 77.39 දක්ෂතාවක් දක්වමින්. අවසන් වරට ඔහු සිය ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරේ පසුගියදා පුණේහිදී පැවති ආසියානු මල්ල ක්‍රීඩා තරඟාවලියේදී. මීටර 79.62 දුරක් හෙල්ල විසිකල සචිත් එහිදී රිදී පදක්කම තමන් සතු කරගත්තා. එදා මෙදා තුර සචිත් තමන්ගේම ජාතික වාර්තාව අලුත් කර ඇති වාර සංඛ්‍යාව 4ක්. මට දැඩි තීරණයක් ගන්න සිදු වුණා. මම අද දිනේ සිට ජාත්‍යන්තර සහ ජාතික තරඟවලින් ඉවත් වෙන තීරණය කරා. මම මෙච්චරල් සහභාගී වුණේ යුද හමුදා කණ්ඩායම සමග. ඒ යුද හමුදා කණ්ඩායමට කළගුණ සැලකීමක් විදිහට ඉදිරියේදී පැවතෙන යුද හමුදා තරඟාවලියේ නියෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මගේ අන්තිම තරඟය වෙනවා. සිය තාරුණ්‍ය සම්පූර්ණයෙන්ම කැප කළේ මල්ල ක්‍රීඩාවට වුවත් ඒ හරහා තමන්ට මෙතෙක් ලැබුණු දෙයක් නොමැති බවයි සචිත් අද පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ. මම උදේ 5ට ගෙදරින් ගිහලා ගෙදරට එන 12ට ආපහු හවස එනවා ග්‍රවුන්ඩ් එකට. මගේ ජීවිතේම ක්‍රීඩාව වෙනුවෙන් කැප කරා. ඒත් මට ලැබිච්ච ප්‍රතිඵලය මේක. කාටවත් අත දික් කරන්න එහෙම නෙමෙයි. මගේ අනාගතය සලසා ගන්න මම ක්‍රීඩාවෙන් ඈත් වෙලා වෙන බාන්කින් යනවා කියලා. S2 පියාගෙන අත ගන්නවා වගේ වැඩක් කරන්න මම කැමති නෑ. සචිත් මදුරංග ශ්‍රී ලංකා ජාතික මල්ල ක්‍රීඩා සංචිතයේ සුපිරි කාණ්ඩයේ මල්ල ක්‍රීඩකයෙක්. නමුත් එම කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට හිමි රුපියල් 40000ක මාසික දීමනාව හෝ තමන්ට නොලැබුණු බවයි ඔහු පවසන්නේ. මම ඉන්නවා සුපිරි සංචිතේ. අද වෙනකන් මේ අවුරුද්දේ මට කිසිම වේතනයක් ලැබිලා නැහැ. මට ලැබෙන්නේ යුද හමුදාවෙන් රුපියල් 22000ක මුදල් ප්‍රමාණයක් පමණයි. ක්‍රීඩකයෝ බලාපොරොත්තු සල්ලි නෙමෙයි. ඒනොට ක්‍රීඩකයන්නුත් මිනිස්සු ක්‍රීඩකනුත් ජීවත් වෙන්න ඕනේ. තමන් මල්ල ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළේ හිතට එකඟව වුවත් එය තීරණය කිරීම එතරම් පහසු නොවූ බවත් සචිත් අද පැවති මාධ්‍ය හමුවේදී හැඟීම්බරව පැවසුවා. පසුතැවීමෙන් ගන්න තීරණයක්. වෙනදාට මගේ ගෙදරින් ජවලින් එක අරන් එළියට ගිහපු එක්කෙනා වෙනදාට එළියට යන්නේ. මගේ සර් ළඟ වෙනදාට පුහුණු වීම කරපු එක්කෙනා හිටින්න පුහුණු කරන්නේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් සචිත් මදුරංග කියලා කෙනෙක් හෙල්ල විසි කරා නම් අද ඒ හෙල්ල විසි කරන්නේ ගෙදරේ හෙල්ල කොහේ හරි අයිනක අදින්නම් තියෙන්නේ. Hero Sports Corner. මගින් හිරු ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. සුබ රාත්‍රියක්.